समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघमुखदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से। गौरवनीय මහා සංඝරත්නයෙන්ද පින්වත් මෑන් වහන්සේලාගෙන්ද අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, අපි සියලු දෙනාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුල සංසාර දුකින් අත මිදෙන වැඩපිළිවෙලට අවතීර්ණය වීම සඳහා ඉගින් දිගටම උත්සාහ දරන පින්වත් පිරිසක්. පින්වත්නි, අපිට මේ ලැබිලා තියෙන දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය තුළ සංසාර දුකින් අත මිදීම අරමුණු කරගෙන අපිට මේ වැඩපිළිවෙලක් කරගෙන යන්න ලැබෙන්නේ ඊටාම බොහෝම කලාතුරකින්. හැබැයි ඒ ලැබිච්ච අවස්ථාවේ අපිට මේක කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවද නැත්නම් අපි මේක කරගෙන යනවද කියන එක ගැනත් අපි ටිකක් නුවණින් විමසලා බලන්න. මොකද පින්වත්නි, ඊටාම දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ ඊටාම දුර්ලභ මනුෂ්‍ය ජීවිතයකුත් ලැබුණට පස්සේ අපි ඒ බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙල තුළ ක්‍රියාත්මක වෙනවද කියලා අපි නැවත මෙනෙහි කරන්න ඕන. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න පෙර අබුද්ධෝත්පාද කාලයේ තිබුණු මානසිකත්වයන් පවත්ව ගනිමින් ඒ වැඩපිළිවෙල වලම යෙදී ඉන්නවද කියලා ඔබ බලන්න පින්වත්. ඔබට මම නිතර කියන්නේ ධර්මයේ අහලා මේක අවබෝධ කරගන්න නම් ලොකු වීරියක් කරන්න වෙනවා. එහෙම නැතුව පින්වත්නි, අහන්න පුළුවන්, ඉගෙන ගන්නත් පුළුවන්, තර්ක විතර්ක කරන්නත් පුළුවන්. හැබැයි ඔබට ධර්මයෙන් ලැබෙන්න ඕන දෙයක් නම් ලැබෙන්නේ නැහැ. එතකොට පින්වත්නි, එහෙම ධර්මයෙන් ලැබෙන්න ඕන දෙයක් ලැබෙන්නේත් නැහැ. ධර්මය ඔබ දකින්නෙත් නැහැ. පින්වත්නි, ඔබ පුරුදු වෙලා තියෙනවා, පුහුණු වෙලා තියෙනවා නිකම් විවේකයෙන් ඉන්න වෙලාවට ධර්ම කාරණා මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරන එක යෝනිසෝ මනසිකාරය කියලාත් හිතාගෙන
එහෙම මෙනෙහි කරමින් හිත යම් සතුටකටපත් වෙමින් කටයුතු කරනවා. හැබැයි එය ධර්මයේ දැකීමෙන්ම ලැබෙන සැනසීමක්ද කියලා නැවතත් හිතන්න වෙනවා. පින්වත්නි, ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි උපාදාන සහිතව බැඳී ණයට මේ ධර්මය අවබෝධ කරන්න බෑ පින්වත්නි. මොකද උපාදාන සහිත කිසිම කෙනෙක් නිවන් දකින්නේ නෑ පින්වත්නි. දැන් ඔබට වෙලා තියෙන්නේ පින්වත්නි, ඔබ දැඩි උපාදාන සහිතයි. ඒ උපාදාන සහිතව ඉඳගෙන ඔබ ඒ උපාදාන පිළිබඳව ඉගෙන ගන්නවා. ඒ උපාදාන වලින් අත මිදීම ඉගෙන ගන්නවා. හැබැයි ඒ ඉගෙන ගන්නේ උපාදානය තුල මිදගෙන. ඒ නිසා කවදාකවත් ඔබට පින්වත්නි ඒ උපාදානයකින් අත මිදීමෙන් ලැබෙන සැනසීම ලැබෙයිදෝ කියන එක හිතා ගන්න අමාරුයි. පින්වත්නි, දැන් ඔබ ගිහි ගෙදර ඉඳගෙන මේ ධර්මය අහන්න මට හිතෙනවා ඔබට ධර්ම අවබෝධයක් නෙමෙයි ලැබෙන්නේ, මට හිතෙන්නේ පිනක් ලැබෙනවා. ඔබ මේ ධර්ම දේශන අහන කෙනුත් ඔබට පිනක්, භාවනා කරන කෙනුත් ඔබට පිනක්, දන් දෙන කෙනුත් ඔබට පිනක්. දාන, සීල, භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව. එතනින් උඩට එන්න නම් ටිකක් අතහරින්න වෙනවා. එය ඔබට කළ නොහැකි දෙයක්. ඒ ඔබට අපහසු දෙයක්. ඒ නිසා බණ ඇහුවත් ඔබ පින්වත්නි පිනක්ම තමයි වැඩෙන්නේ. භාවනා කළත් පිනක්ම තමයි වැඩෙන්නේ. එතනින් එහාට යන්න අපහසු වෙත කියලා තමයි මට නම් බොහෝ දුරටම හිතෙන්නේ. ඇයි පින්වත්නි, මේක දැන් ධර්මය අවබෝධ කරන්න නම්, බැඳීම දකින්න නම්, උපාදානයෙන් අත මිදෙන්න නම් ඔබ උපාදාන සහිත බව දකින්න ඕන. ඔබ පින්වත්නි, ඔබ අහලා තියෙනනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඔය අහලා තියෙනනේ පින්නනේ ඕන තරම්. ඔබ දුක දන්නේ නැති වුණාට, අත මිදීමට වෑයම් නොකලාට හැබැයි ඕක දන්නවා. දැන් මේ කියන ඒවට ඔබ මම කියන ඒවට එකඟක් නැහැ. ඔබ කියන්නේ මේ අත මිදෙන්න තමයි මේ දරන්න උත්සාහය. ඔව් පිළිගන්න. මට හිතෙනවා ඔබ දරන උත්සාහය තුළ, ඔය දරන උත්සාහය තුළ මට හිතෙනවා මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගෙනුත් එහා තව පහළ වෙන බුදුරජාණන් වහන්සේලා නමක් හමුවේ විතර සමහර විටක නැතුව පිනන්නේ කිසිසේත් සිත් රවට්ට ගන්න එපා. මම ඔබට මේ ඇත්තම කියන්නේ. වංචනික ධර්මයට අහු වෙන්න එපා. මායя ඔබට කෙලෙස් සහිත ඔබ
නිකලස් බව පෙන්නනවා. මාරයා ඔබට බැඳුණු ඔබට මාරයා නොබැඳුණු බව පෙන්නනවා. පිච්චි පිච්චි ඉන්න ඔබට මාරයා සනසීමක් දෙනවා පෙන්නනවා. ඔබ ඒකට අහු වෙන්න පුළුවන්. අහු වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි දැන් ඔබම ඔබ ගැන හිමින් නුවණින් විමසලා බලන්න පින්වත්නි. ඔබ ගැන නුවණින් සාමාන්‍යයෙන් විමසලා බලන්න. අපිට මේ අවුරුදු 80ක තරම් ආයුෂක් තියෙන අපිට පින්වත්නි ඒ 80 ආයුෂ තියෙන අපි ඉන් අවුරුදු 40ක් 50කුත් ගෙවපු අපි තව අවුරුදු 25ක් 30ක් තියෙන්නේ. ඒකෙත් එහා අවුරුදු 10 15 වයෝ වෘද්ධ රෝගීම මට්ටම. එතකොට මේ ගෙවන අවුරුදු ටිකේ බෙහෙත් බිබී රෝගී ස්වරූපයෙන් ඉන්නේ. වෙනනි ඒ ඉන්න ඔබට පින්වත්නි මේ අතහරින්න බැරි නම් පින්වත්නි වෙනනි මෛත්‍රී ශාසනයක ඉපදුනොත් ඔබ අතහරියිද? අවුරුදු 80000ක් ආවුස තියෙනවා. මේ පමණ ලෙඩ දුකුත් අඩුයි. එතකොට ඔබ අතහරියිද? පින්වත්නි නෑ. ඇත්ත ඕක පින්වත්නි. ඇත්ත ඕක. පින්වත්නි මේ පෞදසේ මට එක පින්වත් උපාසක මහත්තයෙක් කතා කරලා කියනවා ස්වාමින් වහන්සේ මම ඔබ වහන්සේගේ අනුශාසන අහනවා. එතකොට මේක ගිහි අයට නෙමෙයිද ගිහි අයට බැරිද මේක ප්‍රතිඵලයක් ගන්න? මං කෝ මහා ප්‍රඥාවන්තයා සාරිපුත්ත මහරහතන් වහන්සේ. මහා ප්‍රඥාවන්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා සුදුවත හැඳගත් ගිහි ගෙවල් වල මේ කාම්භෝගීව ගත කරන ඔබ වගේ අයට මේ අනුශාසනාවක් තේරුම් ගන්න අපහසුයි. මම කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ මම ශාසනාව කරන්නේ. එතකොට පින්වත්නි ඒකෙන් හැඟෙන් ගන්න එපා ඔබට මේක කරන්න බෑම කියන එක. එහෙම නෙමෙයි තියෙන්නේ. ඔබට මේක කරන්න පුළුවන්. මම කියන්නේ පුළුවන්. හැබැයි මේක කරන්න පුළුවන් පළවෙනි දේ තියෙන්නේ පින්වත්නි ඔබට අවංක වෙන්න. හෘද සාක්ෂියට අවංක වෙන්න. අතීත සංසාරේ අනන්ත අප්‍රමාණ පුණ්‍ය කර්ම කරලා මේ අනවරාග සංසාරේ නොවිඳපු දුකක් නැතු ඇති. මේ අනවරාග සංසාරේ කොපමණ සා තිරිසන් සතර අපාය ආත්මවල උපදිලා ඇද්ද? ඒසා දුක්ඛිත ආත්මවල ඉපදිලා ඒසා මහා දුක්ඛන්තරාවල් විඳලා මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ට එන්න කොපමණ සා පින් කරලා ඇද්ද? එච්චර කරලත් මෙතෙන්ට ඇවිල්ලා මෙතන බුදුබණ ඇහෙද්දිත් ඔබට අතහරින්න බැරි නම් පින්වත්නි එතකොට කොහොමද තත්ත්වය? තව උපාසක මහත්තයෙක් මට කියනවා ස්වාමීනි මම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අපි ඉතුරු ටික හේදි කරගන්න පුළුවන් කියලා. මං කෝ හොඳයි උපාසක මහත්තයා හේදි කරගන්න. බලන්නකෝ පින්වත් මේ අදහස පින්වත්නි දැන් ඔබ හිතන්නකෝ මෙහෙම මේ බණ කියන මම අපවත් වෙලා ඉවරලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියන්නකෝ. ඔබ නිකන් හිතන්නකෝ. ඉපදිලා මම දැන් දිව්‍ය ලෝකේ බණ කියනවා. නිකන් ඔබ මේ උදාහරණයක් කියන්නේ මේ එහෙම කියනවා කියලා දැනගන්න. එතකොට ඔබ දාන සීලාදී පුණ්‍ය කර්ම රැස් කරලා මේ කටයුතු කරලා
කර්ණ පුඤ්ඤෝත්සව සිද්ධ කරලා විවිධ දේ කරලා දැන් ඔබත් එනවා කොහෙද? දිව්‍ය ලෝකියාව කියන්නේ. ආවා. දැන් එතකොට මම එහෙ ඉඳගෙන දැන් මේකෙන් අත මිදෙන්න කියලා බණ කියනවා. දැන් ඔබ එහෙ ඇවිල්ලා මොකද්ද කරන්නේ? බණහන්න එයි බණහන්න. හැබැයි ඇවිල්ලා කියන්නේ මොකද්ද? ස්වාමීනි ඉක්මනින් බණ ටිකක් කියන්න. මොකද මට අර දිව්‍යාංගනාවියන් සමග තියෙනවා ගමන් බිමන් යන්න. සතුටු සනසීමේ ඉන්න තියෙනවා. ඒ දිව්‍ය සැප විඳින්න තියෙනවා. මට යන්න ඕන. ඒවට යන්න ඕන කියලා. ඔබ එතන ගියත් ඔබමයි මක් නිසාද ඔබ මෙතන අත නොහැරපු ඔබ එතන ගිහිල්ලත් ඔය විදිහමයි පින්නත්. හිත රවට්ට ගන්න එපා. මොරුවට අහුවෙන්න එපා එක එක්කෙනා කිව්ව කියලා මෙතන ටිකක් කරන් අරේ ගිහින් කරගන්න කියන තැනට එන්න එපා. පින්වත්නි මම දන්නේ පින්වත්නි ඔබට කොහොම මේවා හිතෙනවද තේරෙනවද කියන එකක් පින්වත්නි මෙච්චර දරුණු රෝගී තත්ත්වයන් මේ S2ට ඕලාරික S2ට පෙනිපෙනී තියෙද්දි මේ මැරිලා වැටෙනේවා මේම තියෙද්දි පින්වත්නි ඔබට හිතෙන්නේ නැහනේ මේ කතා අරින්න. හිතෙන්නේ නැහැ නේ. දැන් ඔබට දරුණුම ලෙඩක් හැදුන කියන්න. දරුණු ලෙඩක් හැදුනා ඒකේ මරණය සිද්ධ වෙයිම කියලා හිතන්න. හැබැයි එතකොට ඔබ ආරෝග්‍ය ශාලාවට ගෙනහිල්ලා ඒ ප්‍රතිකාර කරන කාලේ නම් හිතන්නේ මොකක්ද? මම මේක සනීපුණ හැටියේම ආරාමයකට ගිහිල්ලා මම මගේ ඩියුටිය කරගන්නවා කියලා. අනේ පින්වත්නි එහෙම හිතපු කොච්චර ප්‍රමාණයක් මෙතන ඇද්ද? පින්වත්නි පුදුම වැඩේ ඒ ලෙඩ සනීප වෙනකොට අර හිත එතනින්ම නැහැ. දැන් ඔබට ඔක වෙලා ඇතිනේ. ඒක නැහැ. ඔබේ ළඟම හිතයිසි ඥාතියෙක් මිය පරලොව ගියොත් ඔබ කියනවා අනේ මම නම් මේකින් නැහැ. එයත් මැරුණා නම් මමත් මැරෙනව නෙව මම මේ හේරොත මල ගහලා යනවා ආරණ්‍ය සේනාසනයකට. හැබැයි ඊටාම දවස් කීපයයි ඒක කියන්නේ. ඔබට යන්න බෑ. පින්වත්නි මේ පොඩි ආවුසක් ඇතුව ආපු අපට අනේ මෙහෙමනම් මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ පින්වත්නි? පුදුම වැඩක් නේ පින්වත්නි. ඒක නිසා ඕගොල්ලෝ වැඩියෙන්ම පින්වත්නි මේ කටයුතු වල ටිකක් නිරත වෙන්න හිතත් දකින්න. ටිකක් දකින්න. හැබැයි ඔබ දකින්න හිත පින්වත්නි කෙලෙස් ප්‍රහාණය වෙනේව නෙමේ කෙලෙස් යටපත් කරන වගේ. ඒ දැන් ඇයි පින්වත්නි දැන් ඔබට කෙලෙස් තිබුණට ඔබට මේ අනුසය වශයෙන් තියෙන කෙලෙසයන් දකින්න බෑ පින්වත්නි. ඒව පේන්නේ නැහැ පින්වත්නි. ඇයි ඉතින් ඒව පේන්න නම් කෙලෙස් දවන තැන කෙලෙස් තවන වැඩපිළිවෙලක් කරගෙන යනකොට තමයි මේ අනුසය තියෙන කෙලෙස් ටික අපිට දකින්න පුළුවන්කම තියෙන. දැන් ඔබට එහෙම ඔබේ වැඩපිළිවෙලක් නැහැ. දැන් ඔබ මේ කියනකොට ඉතයි ඇත්ත තමයි කොහොම අතහරින්නද? ඕක තමයි මේ කියන්නේ. දැන් එදා ඕම හිතුවනම් රට්ටපාල කුමාරයා. දැන් ඔබ හිතන විදියට ඔහොම හිතුවනම් සිදුහත් බෝසතාණන් වහන්සේ. මොකක්ද? සැනසීම ලබන්න නම් බැඳීම නිදහස් වෙන්න ඕන. බැඳීමෙන් නිදහස් වෙන්න. එකම කෙටි මේක මේ ඔබට අවබෝධ කරන්න පුළුවන්. ඔබට මේක වැඩේට ප්‍රායෝගික වෙන්න පුළුවන් නම්. වැඩේ මොකද්ද? ඔබ හිත නිදහස් කරලා
දුකෙන් අත මිදෙන්න නම් බැඳීමෙන් නිදහස් වෙන්න ඕන. දැන් ඔබ මොකද්ද අපිට කියන්නේ? බැඳීමෙන් නිදහස් වෙන්න. දැන් මේ ඉන්න අහුවොත් මේ ඉන්න කිසිම කෙනෙක් පින්වත් මේ ස්වාමීන් වහන්සේලායි මෙහෙණින් වහන්සේලායි එහෙම ඇති නැතුව මේ ඉන්න කිසිම කෙනෙක් උපාසකම්ම කෙනෙක්වත් මේ උපාසක මහත්තයෙක්වත් බැඳීමෙන් නිදහස් වෙන්න කැමති නැහැ. මේ කිසිම කෙනෙක් පින්නත් මේ වගකීමෙන්මයි කියන්නේ ඔබ කොහොමවත්ම බැඳීමෙන් නිදහස් වෙන්න කැමති නැහැ. කොහොමවත් බැඳීමෙන් නිදහස් වෙන්න බෑ. ඔබ අපට කියන්නේ බැඳීමෙන් නිදහස් වෙන්න ක්‍රමවේද කියන්න. අපි බැඳීම තුල ඉඳගෙන ඒක ඉගෙන ගන්නවා. පින්වත්නි ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි නෑ පුළුවන්. ඔබ දන්නව පින්වත්නි. ඇයි පින්වත්නි දැන් බැඳීම නිසාම නෙව මොකක්ද දෙන්නේ? දුක. දැන් ඔබට අතහර ගන්න බැරි වෙලා තියෙන්නේ මොකද්ද? බැඳීමමයි. එතකොට ඔබට හිමිව තියෙන්නේ මොකද්ද? දුක. දුම දෙයක් නේ පින්වත්නි. අතහරින්න බැරිම බැඳීම. එතකොට ඔබට හිමි වෙන්නේ දුක. එතකොට පින්වත්නි බැඳීම් දැන් ඔබ කියන්නේ ඔබ ඇලුම් කරන්නේ බැඳීමටමයි. ඔබ හිතාගෙන ඉන්නේ මොකද්ද? ඇත්තටම පින්වත්නි ඔබේ හිත ඇතුලේ තියෙන්නේ. හිත ඇතුලේ තියෙන්නේ. දැන් ඔබේ හිත ඇතුලේ තියෙන්නේ පින්වත්නි ඔබට සතුට ලැබෙන්නේ. ඔබට සැනසීම ලැබෙන්නේ. මොකක් නිසාද? බැඳීම නිසා කියලා පින්වත්නි. ඔබේ ඇතුලේ ඒක තියෙන්නේ. ඔබ එළියට ඇවිල්ලා සමාජයට කියනවා බැඳීම නිසා දුකයි. ඒ ඔබ බොරුවක් කියන්නේ. ඔබේ හිත ඇතුලේ තියෙන්නේම බැඳීම. බැඳීම නිසා තමයි ඔබට සතුට. බැඳීම නිසා තමයි ඔබට සතුට. එතකොට ඔබ ඒ සතුට ලබන්න බැඳෙනවා. දැන් එතකොට ඒ බැඳීමෙන් අත මිදෙන්න කිව්වොත් ඒක කැමති නෑ. ඇයි? සතුට අහිමි වෙයි කියලා. පින්වත්නි බැඳීමෙන් ලැබෙන්නේ දුකයි කියලා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේලා දේශනා කරන බැඳීමෙන් ලැබෙන්නේ මහණෙනි දුකයි. දැන් බලන්නකෝ දැන් ඕගොල්ලෝ දැන් ඔබ බැඳුණු හිත එහෙමම පවත්වමින් බැඳීමම පෝෂණය කරමින් දැන් කියන දුකෙන් අත මිදෙන්න ඕන කියලා. කොහොම කරන්නද මේක? දැන් අතහරින්නේ නැතුව අල්ලගෙන ඉන්න ගමන් ඔබ කියනවා අතහැරපු අය ලබන සැනසුම මට හිමි වේවා. බලන්නකෝ දැන් උපාදාන වලින් නිදහස් වෙච්ච උත්තමයෝ ලබන සැනසීමක් තියෙනවා. එතකොට ඔබ කරන්නේ මොකද්ද? උපාදාන වලින් අත මිදෙන්නේ නැතුව ඔබ කියනවා උපාදාන වලින් අත මිදුණු යම් ආර්ය ශ්‍රාවකයෙක් ඇද්ද? අනේ ඒ ආර්ය ශ්‍රාවකයා ලබන සැනසීම මට ලැබේවා. හැබැයි ඔබ උපාදානෙ දුරු කරන්නේ නැහැ. එතකොට එහෙම කියලා ඉඳලා දැන් එතකොට ඔබ සතු උපාදානය හේතු කොටගෙන වෙන්නේ මොකද්ද කියලා තේරෙනවද? අහලා නැද්ද? උපාදාන පච්චයා භවෝ. බලන්නකෝ දැන් එතකොට ඔබ උපාදාන කොටගෙන ඉන්නවා. ඔය උපාදානයට අදාළවම තමයි භවය ඔබට සකස් වෙන්නේ. පින්නනි මේ කියන ඒවා ඔබට දකින්න බෑ, ඔබට තේරෙන්නේ නෑ. ඔබේ විෂය නෙමෙයි. එහෙත් මම මේ කියනවා. මොකද ඔබට තේරෙන්නේ නැත කියන එක මට හොඳට තේරෙනවා. මොකද ඔබ උපාදානේ දන්නේ නෑනේ පින්වත්නි. ඉගෙනගත් එකක් මිසක් ඕක දැකලා නෑනේ පින්වත්නි.
දකින්න ඕනනේ. මේක දන්න කෙනාටයි දකින්න කෙනාටයි මේ ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ. මේක දකින්න එපැයි. හැබැයි මේක දකින්න නම් මේ වැඩ පිළිවෙලට පිවිසෙන්න ඕන පින්වත්නි. දැන් ඔබට ඔහම ගිහි ගෙදර හිටියේ කියලා ඉස්සර නම් බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා වැඩ ඉන්න කාලවල නම් ගිහි ගෙදර ඉන්න සමහර අයටත් මේක දකින්න පුළුවන්කම තියෙන්න ඇති. තිබුණා. හැබැයි දැනට නම් පින්වත්නි මේ ගිහි ගෙවල් වල ඉන්න මේක දකින්නයි කිව්වොත් මේක පුදුම කතාවක්. පුදුම කතාවක්. කොහොම දකින්නද පින්වත්නි? කොහොම දකින්නද? ඇයි ඔබ ගෙදර ඉන්න විට බලන්න පින්වත්නි හැම මොහොතකම තියෙන්නේ කයෙන් වචනයෙන් සිතෙන් අකුසල ධර්ම කරන එකක්මයි. එහෙම කරන්නේ නැත්නම් ඔබේ හිතයිසියය, ඔබේ යහළු මිත්‍රයෝ, ඔබේ ඥාතීන්, ඔබේ බිරිඳ ස්වාමි පුරුෂයා, ඔබේ දරුවෝ ඒගොල්ලෝ ඇවිල්ලා ඔබට ඒවා හුරු කරවනවා. ඒ කියන්නේ ඒවට නැඹුරු කරවනවා. බොරුවට එකතු කරවනවා. බොරු කියන්නේ වචනෙන් කරන දුසරිත වලට සම්බන්ධ කරනවා. කයින් කරන දුසරිත වලට සම්බන්ධ කරනවා. මනසින් කරන දුසරිත වලට එකතු කරනවා. ඉතින් එවැනි ලෝකයක් නේ තියෙන්නේ. එතකොට මේක දකින්න කෙනා මේක දකින්න පින්වත්නි කාය විවේකයේ තිබිය යුතුයමයිනේ. කාය විවේකයේ නැති කෙනාට කොහොමද චිත්ත විවේකය? චිත්ත විවේකයේ නැති කෙනා කොහොමද උපදි විවේකය? පුදුම වැඩක් නේ වෙන්නේ. ඒ නිසා ඔබ දකින්න පින්වත්නි, ඔබ දකින්න කියන්නේ ඔබ හොඳට දකින්න තවම ඔබ මේ ධහම දැක්කේ නෑ කියන එක දකින්න. මේ අහපු දෙයක් මනසින් හිතනව නේද කියන එක දකින්න. පින්වත්නි මේ කියන ඒවා ඔබ පිළිගන්න කැමති නෑ කියන එක මම හොඳට දන්නවා. ඔබ කියන්නේම අපිට අවබෝධයි. අපි දන්නවා. අපි අතහැරලා ඉන්නේ. අතහරින්නලා ඉන්නේ අපිට මුකුත් අල්ලන්න දෙයක් නෑ. සේරම දීලා කියනවා. හැබැයි ඔබ දීලද අතහැරද කියලා දකින්න පුළුවන් ඔබ ඉන්න තැනින්ම. ඉන්නේ මොතන නෙමෙයි. ඒ නිසා පින්වත්නි ඔය අතහැරලාද නැද්ද කියන ඒවා දකින්න පුළුවන් පින්වත්නි. ඔබට ඔබේ හිතයිසී කෙනෙක් මිය පරලොව ගියොත් ඔන්න දැන් එයා අතහැරලා හිටියේද නැද්ද කියන එක හොඳට දකින්න පුළුවන්. දැන් එතකොට ඔබ මේ වගේ තැනකට ඇවිල්ලා හිටියොත් කලක් හිටියොත් ඔන්න ඔබට දකින්න පුළුවන් අතහැරලාද නැද්ද කියලා. පින්වත්නි නෑ පින්වත්නි. අතහැරලා කියන්නේ අතහැරෙන මානිකවත් නෑ පින්වත්නි. අතහැරෙන අංශු මාත්‍රයක්වත් ඔබ පින්වත්නි හිතලවත් නෑ. මේ ඉන්න එකම කෙනෙක්වත් පින්වත්නි ඔබ අතහරින්න ඕන කියලා දශමයක්වත් හිතලා නෑ. අනේ බණ ටික අහන්න ඕන. ඒකට ඉදිරි ටික කරන්න ඕන. හැබැයි අතහරින්න හිතන්නේ නෑ පින්වත්නි. අතහරින්න හිතන්නේ. ඇයි? අතහැරියොත් සියල්ල ඉවරයි කියලා හිතෙනවා. අනේ කොච්චර පාඩුවක්ද කියලා හිතෙනවා. අතහැරියොත් දුකයි කියලා හිතෙනවා. දැන් බලන්න පින්වත්නි ඔබට දැන් ඇවිල්ලා මේ ආරාමයකට ඇවිල්ලා අපි කිව්වොත් දැන් පැවිදි වෙන්න එන්න කියලා ඇවිල්ලා කියලා අපි කිව්වොත් මාස 4-5ක් ඉන්න දැන් ඕම කියලා කිව්වොත් දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න අතහරින්න පටන් ගන්න පළමු අධීර ක්‍රියාත්මක වෙනවා ප්‍රායෝගිකව. ක්‍රියාත්මක වෙනකොටම දැන් ඔබට මොකද වෙන්නේ?
ඔන්න දැන් එතකොට ඔබට අතහරින්න පුළුවන්ද බැරිද කියන එක දැන් ඔබට තේරෙනවා. සීයා ආච්චී කියාගෙන දරුවන්ගේ දරුවෝ එල්ලෙන හැටි කතා කරන හැටි මැවි ඔබට පේනවා. එතකොට දරුවෝ කතා කරනවා මැවි පේනවා. එතකොට හිතෙනවා අනේ මෙතන ඉන්න එක දුකයි. අනේ මෙහෙම ඉන්න එක කරදරයි. මම යනවා මගේ අර දරුවන්ගේ දරු පැටිය බලන්න. මම යනවා යන්න කියලා යනවා පින්වත්නි. ඇයි ඒ හේතුව? ඉතින් එයාට හිතෙන දැන් ඔන්න අතහැරෙන කියන තැනට එන්න ඒ මාර්ගය සේවනය කරන්න පටන් ගන්නකොටම දැනෙන්නේ දුකයි කියලා. නැත්තම් සැපක් ලැබෙන්නේ. දැන් ඔබට අර මතක් වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? දමල ගහලා යනවා. ඇයි මේ වැඩ පිළිවෙල අපහසු? පින්නනේ ඔබට වීරිය මදි පින්වත්. ටිකක් කොයිට වඩා වීරියවන්ත වෙන්න. බණ අහන්නත් ඔබ දක්ෂයි. භාවනා ප්‍රෝග්‍රෑම් වලටත් දක්ෂයි. ඇයි ඒ පින්වත්නි ඔබ මොනම භාවනාවක් කළත් පින්වත්නි ඔබට මාර්ගයේ වැඩෙන්නේ නැහැ. මාර්ගයේ චින්තාමය ඥානය වශයෙන් අර ශ්‍රුතමේ වශයෙන් අහපු දේ සිතීමේ ස්වરૂපයෙන් මනස තුල උපකල්පනය කරාගෙන එතෙන්ද හිතනවා මේක මාර්ගය තමයි කියලා ඔබ ඒක ක්‍රියාත්මක කරනවා. ඔබට මාර්ගයේ වැඩෙන්නේ නැහැ. මාර්ගයේ වැඩෙන්න පින්නනේ සැබවින් වැඩේට බහින්න ඕන. ඒ බහින්න පුළුවන් උනන් තමයි ඔන්න පින්වත්නි මේක අපිට හොඳට දැනෙන්න පටන් ගන්න. හොඳට දැනෙන්නේ. මේ එකින් එකට අපිට මුහුණ දෙන්න පුළුවන්ද? මොකද්ද පුරුෂ වීරිය කියන්නේ? මොකද්ද පුරුෂ පරාක්‍රමය කියන්නේ? මොකක්ද? දැන් ඔබට මේ මොකක්වත් නැහැ. ඇයි පින්නද? ඔබ හොඳයි කියන ලස්සන සුන්දර කෙලස් බන්ධන ටික එහෙමම ඇතුලේ තියාගෙන දැන් මේ උඩින් මේ කහලා එහෙම දුවන දිවිල්ලකයි තියෙන්නේ. පින්නන්නේ මේ මම කියන එකට මට හිතෙනවා ඔබ එකඟ නුනත් ඔබේ හෘද සාක්ෂිය ඔබට සාක්ෂි දරනවා. ඔබේ හෘද සාක්ෂිය ඔබට සාක්ෂි දරනවා. අපි කොහොම කිව්වත් අපිට මේක අතාරින්න බෑ. මේක බෑ කියලා. බලන්නකො ස්වභාවය. හැබැයි ඒ අතහරින ඒක නිසා මම නම් පින්නන්නේ ඔබට කියන්නේ මේ ජීවිතේ මම මීට පෙර නම් කිව්වා මේ ජීවිතේ නිවන් දකින්න මේ ජීවිතේ දුකෙන් අත මිදෙන්න දැඩි උත්සාහ දරන්න කියලා. මම දැන් ඔබට කියන්නේ නැහැ පින්වත්නි එහෙම. මම ඔබ හොඳට දැන් මේ කොරෝනා කාලේ අපිට ලැබිච්ච බොහෝ විවේකයක් එක්ක හොඳට හිතලා මම දැන් සම්පූර්ණයෙන් ඔබට බණ කියන වැඩපිළිවෙලයි ඒ වැඩ බොහෝ වෙනස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ පිටුනේ මම හොඳට දැක්කා මේකේ මොකද්ද ඔබට කළ යුතු දේ කියන්නේ. ඔබට ඉන් එහා දෙයක් කරන්න බෑ පින්වත්නි. කිසිම කෙනෙක් ඔබට මේක කියන්නෙත් නෑ පින්වත්නි. මං ඔබට හිතයිසී නිසාමයි මේ කියන්නේ. රවටින්න එපා පින්වත්නි. ඔය බොරු රැවටීමකට අහු වෙලා තියෙන පින්වත්නි. ඒක නිසා මේක ඔබට පුළුවන් ප්‍රමාණය යම් මට්ටමක් කරන්න රවටින්නේ නැතුව ඔබට මේක ගොඩ වෙන්න නම් සැබවින්ම ඔබේ හිත දකින්න දැකලා අතාරන තැනට එන්න පුළුවන් ඥානවන්ත පුරුෂයෙක් විතරයි ඒ වැඩේ කරන්නේ. අනිත් අය පින්වත්නි මේක පාරමිතාවක් විදිහට වෙන්න පුණ්‍ය ශක්තිය වැඩි වෙන්න මතු කවදක හෝ කෙදිනක හෝ බුදුවරේ පහළුණන් ඒ බුදුරජාණන් වහන්සේගේ කාලෙවත් මේක කරගන්න කියලා හිතාගෙන කටයුත්ත කරන්න. වෙන නිකම් මේ ශාසනය කරන්නයි කියලා හිතාගෙන පිනන්නේ මේ කරන කැපැසිටිය නෑ මොන්දි. ඒ නිසා ඔබට මම කියන්නේ පිනන්නේ මුකුත් බැරි නම් මේ ජීවිතේදී හුරු කරගන්න මේක. පුරුද්දක් කරගන්න. දැන් ඔබ පැවිදුණා කියනකො
ඔබට පැවිදි වෙලා ආවා. ඔබට පින්නන්නේ පැවිදි වෙලා ඇවිල්ලා නෝන මතක් වෙනවා. මම කියන්නේ නෝන මතක් වෙනවා අඬ අඬා ඉකි ගගහ අඬන්න. දරුවගේ දරුවෝ මතක් වෙනවා නම් අනේ සීයා කීගේ දරුවගේ දරුවෝ ඇඟේ එල්ලෙන එක මතක් වෙනවා ඉක්කි ගගහ අඬන්න උදේ දවල් රෑ තිස්සේම අඬන්න අඬ හරි මේ සිවුරේ ඉඳලා උදේ දවල් දානේ වන්දන මේ සිවුරේ ඉන්න ඔබට පින්වන්නේ ඒ ඉඳීම පුරුදු වෙනවා ඒ ඉඳීම හුරුවක් වෙනවා ඊළඟ මතු කලක කොයි දවසක හරි මේක අතහරින්න දැන් ඔබට දැන් දරුවගේ දරුව නෑ කියලා අඬනවා. මේ ඉකිගග හඬනවා. හැබැයි ඒ ඇඬුවත් ඔබ දැන් ඈත් වෙලා ඉන්නේ. එතකොට ඔබ සිවුරක් දරාගෙන ඉන්නවා නම් ඔබට මේක හුරුවක් වෙනවා. ඔබට මේක පුරුද්දක් වෙනවා. එතකොට මේ පුරුව තියෙනකොට පින්වත්නි පුරුද්ද තියෙනකොට පින්වත්නි මෙච්චර ගිරියේ කැඩෙනකන් කෑ ගහන්න මොකක්වත් ඕනේ ඒ පුහුණු කරපු කෙනා පුරුදු කරපු කෙනාට මේකේ වටිනකම කියනකොට පින්වත්නි නිමේෂයෙන් මතාරිනවා රට්ටපාල කුමාරවරු බණපදේ ඇව්ව සේරු අතෑරියා මහා කාල ඇව්ව අතෑරියා ඒ හුරුව පුරුද්ද තිබුණා අය දැන් ඔබට මේක දෙන්න බෑ නෙමෙයි ඇයි ඔබ මේ පුරුද්ද උරුව කරලා නැහැ. දැන් වයසට ගියත් ගිහි ගෙදරමයි ඉන්න හිත. ඒ හිතම තමයි පවත්වාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඕක මෛත්‍රී ශාසනය ගැලවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය දුවත් ගැලවෙන්නේ නැහැ. බලන්නකො පින්නන්නේ. දැන් මට පුදුම හිතෙන පින්නන්නේ. දැන් මම ගිහිව ඉද්දි පින්වත්නි මේ අහන බණ මම නම් මොකක්වත් අහලා නැහැ පින්වත්නි. උපාදාන කියන වරම මොකක්වත් දන්නේ නැහැ පින්වත්නි. හැබැයි එක දවසක රාත්‍රියක පින්වත්නි හැබැයි ඒකටත් හේතුනේ කාය විවේකයේ චිත්ත විවේකයේ දින 10ක් තුල භාවනා වැඩතරණ සකස් වුණා. අන්තිම දවසේදී ඒ ස්වාමින් වහන්සේ මේ මහාන වීමේ ස්වභාවය විස්තර කරා මෙන්න මේක තමයි කියන එක මේක මෙහෙමයි කියන එවලෙම පින මම ඒ භාවනාවට තරහන්ට ගියේ රාජකාරී මැද යන්න බැරුව අර බොහෝම අර මරන්න ගෙනියන හරකෙක් මරණ තැන්ට ගෙනියන්නේ මොන වේද ඒ විදිය තමයි ගියේ ගිහිල්ලත් අයිත් වෙන්න හැදුවේ. ඒ කියන්නේ ඒ තරම් අපිට කාර්ය බහුලයි. එන්න විදියක් නැතුද. හැබැයි එහෙම ගිහිපු මම ඒක අහපු ගමන්ම එච්චරයි පැවිදි වෙන්නේ වෙලම තීරණය කරන්නේ. එතකොට මේ මොකක්වත් පංච උපාදානස්කන්ධයන් මොකුත් දන්නේ නැහැ. මේ මොකක්වත් දන්නේ නැහැ පින්නන්නේ. එහෙනම් මේ අර ස්වයන්ාංශය කියපු අනුශාසනාවට ඇයි මේ පැවිදි වෙන්න හිතුනේ? සසර පුරුද්දු පින්නන්නේ. සසර උරුව. ඒ පැවිදි වෙනකොට ඉන්න තැන් හෙව්වේ නැහැ. ඊට පස්සේ කොහොමද මොන තත්ත්වයක්වත් හෙව්වේ නැහැ. ගෙදර අයට කොහොම වෙයිද කියලා හෙව්වේ නැහැ. මොකක්ද ඒ ඕන දෙයක් ඔට්ටුයි. දැන් අද ඔබ පින්වත්නි ආනන්ද මහරහතන් වහන්සේට දෙවෙනි නොවන තරම් බණ අහලා අනේ ඉතින් මොකෝ අනේ ඇයි ඔබේ දෝෂයක් නෙමෙයි යන්නේ පින්වත්නි මේ කාල දැන් ඒකා සංඛ්‍ය කල්පලක්ෂය පාරමිතා පුරන්න ඕන පින්වත්නි රහත් වෙන්න ඇත්ත ඕක ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරන්න ඕන රහත් වෙන්න මේ ප්‍රධාන ශ්‍රාවක තනතුරු ගන්න ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරන්න අනේ පින්නන්දි එතකොට ඉතින්දි දැන් ඕගොල්ලෝ බලන්නකෝ දැන් මේ ලැබුණු බුද්ධ ශාසනයේ මේකේ කරගන්න බැරි වුණොත් පින්නන්නේ ඔබ මේකෙත් හිස් නෙවෙයි එතකොට කොහොමද ස්වභාවය හැබැයි ඕගොල්ලෝ පින්නන්නේ ඕගොල්ලන්ට මේ බුද්ධිය වැඩි නිසා
ඕන ධර්ම කාරණාවක් තර්ක විතර්ක වලට හසුරවන්න හරිම ලේසි වෙනවා. හරිම ලේසි. වෙනදි මම හිතන්නේ මගෙන් විතරයි ගොඩ අය බන ඔල්ලදී අර ප්‍රශ්න අහන්නෙන්නෙත් නෑ. මේ ඊට පස්සේ මම හම්බෙන්න ඇවිල්ලා ওই බන අහලයි කියන අයවත් ඇවිල්ලා මේ එහෙම ධර්ම කරුණු කතා කරන්න එන්නේ නෑ පින්වත් නේ. එහිමින්නේ අයියෝ පින්වත් ගිහියෙක් එක්ක කොහෙ මොනවේ කතා කරන්නේ. දැන් ඊට පස්සේ එයා ඇහුවොත් පංච උපාදානස්කන්ධ විඥානේ මොකද්ද? පටිච්චසමුපාද විඥානේ මොකද්ද කියලා ඇහුවොත් අනේ එයා විඥානේ දන්නේ නෙවෙයි. දැන් ගිහියව ස්වාමීනි උපාදාන කිව්වොත් මොකද්ද උපාදාන කියලා කිව්වොත් අනේ එයා උපාදානේ දන්නේ නෙවෙයි. දන්නේ නැහැ නේ පින්වත්. දන්නේ නැති කෙනෙක් කොහොමද කියන්නේ? කතා කරන්නේ කොහොමද? යහුවොත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තණ්හාව එහෙම වුත් එයාට තේරෙන්නේ නැහැ. අනේ එයා තණ්හාව දන්නේ නැහැ. ඉතින් යත් එක කොමුණ කතාවද? එයා එන්නේ මේ ඉගෙන ගැනීම වලින් තර්ක විතර්ක වලට යන්නේ. ඒක නෙමෙයි පින්නන්නේ. මේක දකින්න තණ්හාව මොකද්ද කියන එක ඔබ දකින්න. උපාදානේ කොහොමද කෙබඳුද කෙලෙසද කියන එක දකින්න. ඒක දකින්න ඕන එකක්. දැන් ඒක ඔබ දකින්න නැතුව අපි දැන් කිව්වොත් උපාදාන උනම් පිච්චෙනවා. මේ බඩපපු පිච්චීගෙන යනවා. ඒක කොහොමවත් දුරු කරන්න අමාරුයි. හරි අමාරුයි. ආයි නැවත එනවා. උදුම අමාරුයි. මේක උපාදාන දුරු කරගන්න කියලා නැවත වෙනවා. මේ හිතන්න ඕගොල්ලෝ ඉතින් මොකද? එහෙම තමයි ස්වාමීනි. ඔව් එහෙම තමයි. දැන් මෙයාලගේ උපාදානයක් දැකලා මොකක්වත් දුරු කරන්න උත්සාහ දරලා නිමෙයි අර අහලා ඉගෙනගත් එක. ඉතින් පිනනි මේ බොරුවේ කවදක හරි ඉතින් කෙලවරක් තියෙන්න ඕනනේ. මේකේ කවදක හරි කෙලවරක් තියෙන්න ඕන. අනේ බිනන්ද මේ මට හිතෙන්නේ මෙච්චර මේ චුට්ටියා උසකට ඇවිල්ලා ඔබ ඔච්චර ඉන්නවා කියන එකයි මෙච්චර දරුණු ලෙඩ රෝග ගොඩක් තියෙද්දී ඔබ කොහොම ඉන්නවා කියන එකයි තමයි ඊටත් වඩා ගැටලුව තියෙන්නේ. කොපමණ සහ බලාපොරොත්තු ටිකක්ද පින්වන් තියෙන්නේ. දැන් මම මේ ඔබට කියන්නේ අනේ හිතයිසී නිසාමයි අනුකම්පා නිසාමයි ගැලවෙන්න කියන එකම තමයි මේ කියන්නේ පින ඉම්මෙහා තනක් කොතනකවත් මේ කියන්නේ නම නෙමෙයි මේ. ඒ ගැලවීමම තමයි ඔබ දකින්න ඕන. ප්‍රායෝගික වෙන්න ඕන ඒක. අපිට ගැලවෙන හැටි කියන්න පුළුවන්. එහෙම නෙමෙයි ගැලවෙන්න තැනට එන්න ඕන. ඇවිල්ලා තමයි ඔන්න ගැලවෙනකොට තමයි ඒක වැඩේ තීරෙන්නේ. දැන් ඔබ කියයි බිරිඳ ඇතැරලා මං දරුවෝ ඇතැරලා මට එන්න පුළුවන්. රයිට් කියන්න. එන්න. අන්න එනකොට තමයි ඔබට දැනෙන්නේ. දැන් අතාරින්න බිරිඳ. එන්න. අතාරින්න දරුවෝ ටික එන්න. පුළුවන්ද? අන්න එතකොට තමයි ඔබට ඒක දැනෙන්න පටන් ගන්නෙ. ඔන්න උතන පේස් කරගන්න පුළුවන්ද බලන්න ඕන. බෑ. ඒකයි ඔබ උතන ඉන්නේ. පින්නන්නේ මහා නාම ශාක්‍ය අහනවනේ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රාගය දුරු කරන්නේ කොහොමද? ද්වේෂය දුරු කරන්නේ කොහොමද? මෝහය දුරු කරන්නේ කොහොමද? මහා නාම ශාක්‍ය අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රාගය ප්‍රහාණය කරන්නේ කොහොමද? ඉතින් බලන්න පින්නන්නේ දැන් ඔබ ඇහුවොත් ඇවිල්ලා කායින් හරි කෙනකින් රාගය ප්‍රහාණය කරන්නේ කොහොමද? ඔබ මුණ ගැහුණු වෙලාවක හදිසියෙන් ඇහුවොත් රාගය ප්‍රහාණය කරන්නේ කොහොමද? ද්වේෂය ප්‍රහාණය කරන්නේ කොහොමද? දැන් මහා පාණ්ඩිත්‍ය දිගු හැලී ටිකක් අතාරින්නේ නැද්ද? අනේ අතන මේ සේරම මොනවද? මොකද අහන කෙනාද ද්වේෂය ප්‍රහාණය නොකරන කෙනෙක්, කියන කෙනාද ද්වේෂය ප්‍රහාණය නොකරන කෙනෙක්,
දෙන්නම එකම බෝට්ටුවේ ඉගෙන ගත්තකෙන් අය ඒසා ලස්සනට දැන් ද්වේෂය මෛත්‍රිය වඩන්න. මෛත්‍රී කරන්න. මේ විදිහට මෛත්‍රී කරන්න. මෙහෙම කරන්න. ඒ කියතෙන් එතෙන්දී යට හොඳට උපදෙස් දෙනවා. හොඳට උපදෙස් දෙනවා. හැබැයි මොකද්ද මේ කියන්නේ දැකපු දෙයක්ද? නෑ පින්නන්නේ. අනේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවම් පින්නත් මේ හොඳට හිතන්න පින්නත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි කොහොමද ද්වේෂය ප්‍රහාණය කරන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහා නාම ශාක්‍ය දේශය ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා අහන එක නෙමේ ද්වේෂය ප්‍රහාණය කළ යුතු දෙයක්. රාගය ප්‍රහාණය කරන්නේ කොහොමද කියන එක නෙමේ ප්‍රහාණය කළ යුතු දෙයක්. මෝහය ප්‍රහාණය කරන්නේ කොහොමද නෙමේ ප්‍රහාණය කළ යුතු දෙයක්. මහා නාම රාගය ප්‍රහාණය නොකළ නිසයි ගිහි ගෙදර. මහා නාම ද්වේෂය ප්‍රහාණය නොකළ නිසයි ගිහි ගෙදර. මහා නාම මෝහය ප්‍රහාණය නොකළ නිසයි ගිහි ගෙදර. දැන් ඔබ හිටියනම් පඬිත උත්තර කීයක් බුදුරජාන් වහන්සේට ඉදිරිපත් කරයිද? උරුවෙල කාශ්‍යපට වඩා අන්තයි ඔබ හිටියනම්. මොනව අහයිද පින්වන්නේ? එහෙනම් සේර්ම පැවිදි අය රහත් වෙලා දහයි. ඒ රාගයේ ප්‍රහාණය නොකළ නිසා ගිහි ගෙදර නම් එහෙනම් පැවිදි වෙච්ච අය සියල්ලම රාගයේ ප්‍රහාණය කරලාද කියලා අහයි. අන්දිත ප්‍රශ්න අහනවා. ඇයි හේතුව? ඔබ මේ සේර පුරවගෙන හිස් පෝටිලලා නිසා. ඔබට තියෙන තර්ක විතර්ක විතරයි පින්නන්නේ. ඒ නිසා බුද්ධ වචනේ ඉක්මවන්න එපා. සිදුවත් බෝසතාණන් වහන්සේ බුදු වෙලා කියන එක නිතර දකින්න, නිතර හිතන්න. ඒ නිසා බුද්ධ වචනේ ඉක්මවන්න එපා. ඒ නිසා ඔබ දකින්න රාගය ප්‍රහාණය නොකළ නිසා තමයි ගිහි ගෙදර පින්වන්නේ. ද්වේෂය ප්‍රහාණය නොකළ නිසා තමයි ගිහි ගෙදර. මෝහය ප්‍රහාණය නොකළ නිසා තමයි ගිහි ගෙදර. ඔබට යම් විදියක හරි රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කරන්න පුළුවන් යම් මට්ටමකට හරිවත් ඔබ උතනින් අත මිදෙනවා. ඇයි පින්නන්නේ ඔබට දරුවගේ දරුව මතක් වෙනවා කියලා පිච්චි එනවා කියන්නේ මොකද්ද මේ? රාගය. එතකොට මේ ඉන්න අයගෙන් ඇහුවොත් දරුවන්ගේ දරුව අතහැරලා එන්න බැරි කී දෙනෙක් දැන් මෙතන ඉන්නවද? රාගය නෙමෙයිද? දැන් ඔබ කියන්නේ ඒ දරුවගේ දරුව අතහරින්න පුළුවන් නම් මට කිසි ප්‍රශ්නයක් නැහැ එන්න පුළුවන් කියලා. එතකොට මොකද්ද රාගය? ඒක නිසා තමයි ඔබ උතන රැඳිලා ඉන්නේ. එහෙම නැත්නම් දරුවෝ අතහරින්න බැරි නිසා, නෝන මහත්තයා අතහරින්න බැරි නිසා මොකක්ද රාගය? බලන්නකෝ. ඒ රාගය යම් මට්ටමකට හරි ඔබට දුරු කරගන්න පුළුවන් වුණා නම් ඔබට නිදහස් වෙන්න පුළුවන්. ද්වේෂය යම් මට්ටමකට හරි දුරු කරගන්න පුළුවන් නම් ඔබට උතනින් අත මිදෙන්න පුළුවන් පැත්තටපත් වෙනවා. හැබැයි ඔබ ඒකට කැමති නැහැ. හැබැයි ඔබ කරන්නේ පිනන්නේ රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය කරන තැනට මොන විදිහකවත් එන්නේ නැහැ. ඒ රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය කරන විදිය ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් එතනම ඉන්නවා. පින්වත්නි, දක්ෂයෙක් වුණොත් විතරයි, ඥානවන්තයෙක් වුණොත් විතරයි පින්නන්නේ මේක අතාරින්න පුළුවන්. ඔබට දැන් මේ මම කියන්නේ මේ කියන මොහොතේ හරි පින්වත්නි, ඔබේ චිත්තසංතානය තුල අතහරින්න ඕනේ කියන සිතිවිල්ල හරි ක්‍රියාත්මක වුණොත්, දැන් අහලාදීනේ මනෝ ප්‍රනිධාන විදියට බෝසතාණන් වහන්සේලා කොපමණ කල්ප ගානක් බුදු වෙන්න ඕන කියලා මනසින් හිතලා තියෙයිද?
ඒ නිසා මම මේ ඔබට එහෙමවත් හිතන්න කියලා මේ හිත අවදි කරවන්නේ. එතකොට දැන් එහෙමවත් එන්න අතහරින්න බැරි බව මට හොඳට තේරෙනවා ඔබට. හැබැයි ඒ වුණාට ඔබට මම මේ කියන්නේ මනසින්වත් අතහරින්න ඕනේ කියලා අතහැරියේ නැතත් අතහරින්න ඕන කියන එකවත් පුරුදු කරන්න. එතකොට ඒක පාරමිතාවක් වෙයි. මෙතන අතහැරෙන්න නෙමෙයි, තව කල්ප ගානක් විතර ගියොත්, තව අසංකේය කල්ප ගණන් තිස්සේ ගියොත් වත් එතෙන්දී ඒක පාරමිතාවක් විදිහටපත් වෙලා එහෙමවත් ඒකට මේ වෙන්නේ. එහෙමවත් පුරුදු කරන්න. මේවත් තියෙන්නේ වෙනදී මේ ජීවිතේම නිවන් දකින්න. ඇත්තට හොඳයි. මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ධර්මයේ තියෙන පුළුවන්. දැන් අපේ උත්සාහයේ මදිවීම තමයි මේ තියෙන්නේ. අනිත් එක පින්නන්නේ ඊළඟ එක දැන් සසර දැන් බලන්නකෝ ඔබ අහලා තියෙනනේ මේ භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා දැනටම 4 නමක් පහළ වෙලා නෙමෙයි. ඉතින් 4 නමක් පහළ වෙලා උනත් පින්වත්නි අපි දැන් මේක පුරුදු කරලා තිබුණ නැති එකේ ප්‍රශ්නේ නේ පින්වත්නි. දැන් ඒ බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වෙච්ච කාලෙත් ඕගොල්ලෝ මනුස්ස ලෝකෙම හිටිය කියන්නකෝ. එතකොට මේ 4 නම පහළට කකුසඳ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ ඔබ හිටිය කියන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ අවුරුදු 40000ක් විතර ආවුස. ඒ කාලේ මනුස්ස ලෝකෙදිත් ඔබ කරලා තියෙන්නේ මොකද්ද? ඔය විදිහමයි. අනේ රැකිරක්ෂා කරුවා, දූ දරුවෝ හැදුවා, ගෙවල් දොරවල් බැලුවා, දරුවන්ගේ දරුවෝ ටික නැලෙව්වා, ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බණ ටිකක් ඇහුවා, අහලා අරමවිල්ල හිටියා, මැරලා ගියා. දැන් මොකද පුරුදු කරලා තියෙන්නේ? බණ අහන්න පුරුදු කරුවා, ගෙදර ඉන්න හුරු කෙරුවා. හරිනේ. දැන් කොණාගම බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඉපදුනා කියනකො මනුස්ස ලෝකෙම අවුරුදු 30000ක් අවුස. ඒ 30000 දිත් මොකද කරේ? අර විදියමයි රැකිරක්ෂා කරා, දූ දරුවෝ හැදුවා, දරුවන්ගේ දරුවෝ නැලෙව්වා. හැබැයි කොණාගම බුදුරජාණන් වහන්සේගෙන් මේ කකුසඳ බුදුරජාණන් වහන්සේගෙනුත් බණහන්න, උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙනුත් ගෝලයන්ගෙනුත් බණහන්න ගියා. බණහලා ගෙදරම ගියා. දැන් මොකද හුරු කරලා තියෙන්නේ? දරුමල්ලෝ හදාගෙන ගෙදර ඉන්න එක හුරු කරමින් බණත් අහන්න පුරුදු වුණා. දැන් කකුසඳ බුදුහාඳුරන් කාලෙත් එහෙමයි, කොණාගම බුදුහාඳුරන් කාලෙත් එහෙමයි. දැන් ඊළඟ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 20000යි. ඒ කාලෙත් ඔබ මනුස්ස ලෝකයාව කියන්නේ. දැන් ඒ කාලෙත් කරන්නේ මොකද්ද? දැන් පුරුදු කරලා තියෙන්නේ මොකද්ද? විවාහ වෙන්න, දරුවෝ හදන්න, දරුවන්ගේ දරුවෝ නලවන්න. ඒක තමයි පුරුදු කරලා. ඒ ටික නලවන ගමන්ම පුරුදු කරලා තියෙනවා. අනේ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ළඟට ගිහිල්ලා බණහන්න. බණහනවා ඇවිල්ලා ගෙදරම අර විදියටම අර ඩියුටියම පුරුදු කරපු එකම කරනවා. එහෙම කරා. දැන් මෙන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වුණා. කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් ලෝකෙ පහළ වුණ කාලෙත් ආව කොහෙද? මනුස්ස ලෝකෙ. දැන් අවුරුදු 120 තරම් ආවුස ඊටාම ස්වල්පයක් තියෙන මොහොතෙත් ආවා. දැන් ඒ ස්වල්පේ තියෙන මොහොතෙත් මොකද කියන්නේ? මොකද්ද පුරුද්ද? විවාහ වෙන්න, දරුවෝ හදන්න, දරුවෝ නලවන්න පුරුදු කරා, බණහන්න පුරුදු කරා. දැන් හරියට මේ ඩියුටියම කරනවා. දැන් දරුවෝ නලවනවා, දරුවන්ගේ දරුවෝ නලවනවා, ගෙදර බලනවා, කියාව කරනවා, එනවා විවේක තියෙන වෙලාවට බණපදයක් අහනවා, ආපහු ගෙදර යනවා. හුරුව ඒක. දැන් ඔහොම ගිහලා ආපහු මෛත්‍රී ශාසනෙත් ආව කියන්න මනුස්ස ලෝකෙ. මොකද? සසර හුරුව බුද්ධාන්තර කාලත් ගණන් තිස්සේම හුරුව මේක. ඒ හුරුව වෙනස් කරන්න ලේසියෙන් බෑ පින්වත්නි. ඒක වෙනස් කරන්න බෑ ලේසියෙන්. ඒක නිසා තමයි කියන්නේ මේක පුරුද්දක්වත් කරගන්න. සසර හුරුවක්වත් කරගන්න. නිවන් දකින්න නෙමෙයි මම කියන්නේ, සසර හුරුවක් පුරුද්දක්වත් කරගන්න. කොහොම හරි කියලා පින්වත්නි මේ මනුස්ස ජීවිතයේ ලැබලා මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු විනාඩි කොපමණ දුක් විඳිනවද පින්වත්නි? කොපමණ දුක් විඳිනවද? ඔබට කොච්චර ඒ දුක් පේනවද? දැන් දේව දූතයෝ කොපමණ ඔබට පේනවද? නමුත් ඔබේ
ඒ ගැන හිතන්න තියෙන හිත කෝ? දේවදූතයෝ දැක්ක කියලා හිතන් තියෙන හිත කෝ? ඒවයි පැත්තට හිතන්නේ අනිත් පැත්තටමයි හිතන්නේ. එයාට එහෙම වෙයි මට නම් එහෙම වෙන්නේ නැහැ. ඉන්නන්නේ මේ මම හිතන්නේ මේ කෙලෙස් වලින් වහලා මාරයෝ මේක මේ මිනිස්සු මාරාවශේෂ වෙලාද කියලා හිතනවා පින්වත්නි. පුදුම වැඩක් නේ. ඉතින් එහෙම කියලා දැන් ගොඩ අය කියන්නේ ඉතින් සමහර අය හරියට පින්වත්නි ඇවිල්ලා තාත්තලා අම්මලා කට්ටිය කියන්නේ දරුවෝ සලකන්නේ නෑ. කවුරුවත් සලකන්නේ නෑ. ඉතින් ඒක එහෙම තමයි. එහෙම තමයි ඉතින්. ඉපදීම දුකයි. ඉපදුනා නම් අපි හිතන දේ හිතන පද සිද්ධ වෙන්නේ නෑ. ඉතින් ඒක එහෙම තමයි. බලන්නකෝ. හරියට මේ කට්ටිය දුකටපත් වෙනවා. හරියට ඒ වගේම කට්ටිය අසරණ වෙලා. දැන් එයාලට සලකන්න කවුරුවත් නැහැ. උදව්වට කවුරුවත් නැහැ. අනේ පින්වත්නි මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා මේ මනුස්ස ලෝකවල ඇවිල්ලා අපි කොපමණ සහ කාලයන් වල ඔබ හිතන්නේ නැද්ද අපිට උදව් කරන්න කෙනෙක් නැතුව මල මුත්‍ර ගොඩේ පණුව ගහලා මැරලා ගිහිපු වාර කොච්චර ඇද්ද කියලා ඔබ හිතනවද? අපිට උදව්වට කිසිම කෙනෙක් නැතුව මල මුත්‍ර ගොඩේ එකතන ඉඳලා පණුව ගහලා කෑ ගගහ ඉඳලා මැරිච්ච වාර සංසාරේ කොපමණ ඇද්ද? කොපමණ ඇද්ද? දැන් ඔබ බැලුවොත් මේ සමාජයට කොච්චර ඉන්නවද එහෙම උදව්වක් කරන්න කෙනෙක් නැතුව ඉඳලා කොච්චර දුක් විඳලා මැරෙන මිනිස්සු මේ සමාජෙත් දැන් අපිට පේනවා. ඒ නිසා අපි ඕව ඉක්මවල නෑ පින්වත්නි. ඒ නිසා වැඩි වැඩියෙන් වීරියවන්ත වෙන්න. වැඩි වැඩියෙන් කුසල් දහම් කරන්න. වැඩි වැඩියෙන් හිත ශක්තිමත් කරන්න. ඔබට පිහිට තියෙන්නේ පින්වත්නි දූ දරුවෝ ඥාති හිතයිසින් නෙමෙයි. ඔබට රැකවරණේ තියෙන දූ දරුවෝ ඥාති හිතයිසින් නෙමෙයි. ඔබට පිහිට රැකවරණේ තියෙන්නේ ඔබ ආරක්ෂා කරගත්ත සිත විතරයි. වෙන මොනම දෙයකවත් ඔබට පිහිටක් රැකවරණයක් නැහැ පින්වත්. උතනකවත් නැහැ පින්වත්. උත්සාහ දරන්න, වීරිය කරන්න අපිට පුළුවන් ප්‍රමාණයෙන් අවංකවම ප්‍රායෝගික කරන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි ඔබට අපි කියන්නේ. ඒ නිසා ඥානවන්තයෝ ඊතර වෙත්වා කියලා ස්ථාන. ද්වේෂක්ඛයෝ නිබ්බානං